අයිබෝන් අපි අද කතා කරන්න යන්නේ symmetric key cryptography ගැන. මෙතනදී අපි advanced encryption standard and data encryption standard DES and AES ගැන තමයි කතා කරන්න යන්නේ. එතකොට දැන් මේ දෙකම ගත්තොත් එහෙම stream ciphers නෙමෙයි block ciphers. ඒක නිසා තමයි මේ block cipher operation mode කියලා මේක කතා කරන්නේ. එතකොට මේක යටතේ අපි කතා කරන්නේ ඔයගොල්ලන්ගේ syllabus එකේ ටිකක් වැඩියෙන් ප්‍රශ්න අහන encryption algorithms දෙකක් තමයි AES and DES කියන්නේ. මේ දෙකම symmetric key. ඒ කියන්නේ private key cryptography. Same key is used for encryption and decryption. එතකොට අන්න ඒ වගේ algorithms දෙකක් සහ ඒ block ciphers කොහොමද operate වෙන්නේ කියන එක ගැන කතා කරන්න යන chapter එකක් තමයි section එකක් තමයි අපි මේ කතා කරන්නේ. Okay. අපි ඉස්සෙල්ලම බලමු අපි කතා කරන්න යන මේ AES and DES ගැන. එතකොට මේ දෙක compare කරොත් එහෙම DES කියන එක දැනට අපි සලකනවා secured නැහැ කියන එක. මොකද ඒකට ගොඩාක් non attacks තියෙනවා මේකට. ඒක නිසා ඒක vulnerable. ඉතින් මේක ටිකක් පරණ algorithm එකක් AES එකත් එක්ක compare කරොත් ඒක පරණ algorithm එකක් සහ non attacks තියෙනවා. හැබැයි AES වලට දැනට non attacks නැහැ. ඉතින් ඒක නිසා අපි කියනවා AES එක දැනට secured but DES is not secure. එතකොට දැන් මේ තියෙන්නේ encryption decryption key එක same keys used නේ. එතකොට encryption key එකේ size එක DES වල 56 bits. හැබැයි AES වල අපිට 128 and 192 and 256 කියන කැමති size එකක් key එකක් use කරන්න පුළුවන්. එතකොට key එකේ length එක වැඩි වෙන්න ඒකේ encryption ඒ කියන්නේ strength එක වැඩි වෙනවා. ඊළඟට දැන් මේ දෙකම ගත්තොත් එහෙම මේවා symmetric key algorithms and block ciphers. හරිද? ඒ කියන්නේ blocks කියන්නේ blocks by blocks තමයි encrypt වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට DES වල block size එක 64 bits. ඒ කියන්නේ bytes නම් 8යි. මේක bytes 16 128යි bits AES. හරිද? හොඳට මතක තියාගන්න AES වල block size එක 128යි, key size එක 128ක් 192ක් හෝ 256ක්. මේකේ block size එක 64යි, ඒකේ key size එක 56යි විතරයි වෙන්නේ. ඒවා නෑ. එතකොට මේක කියනවා security දැන් inadequate, මේක considered secure. එතකොට ඔන්න අපි කතා කරන්න යන DES and AES ගැන තමයි ඔය තියෙන්නේ. ඔය දෙක compare කරලා බලමු. දැන් අපි බලමු මේ DES එක secure නෑ කියනෝනේ. එතකොට ඒක secure, ඒකේ security එක අඩු වෙන්න ඒකට ආවා එක options. හරිද? අන්න එහෙම ආපු option එකක් තමයි මේ triple DES කියන්නේ. ඒ කියන්නේ සරලව කියනවා නම් block එක තුන් පාරක් encrypt කරලා යවනවා. හැබැයි ඒක encrypt කරන්නේ ටිකක් අමුතු විදිහකට. දැන් තුන් පාරක් encrypt කරනවා නම් ඒ තුන් වතාවෙම keys තුනක් use කරන්න එපේ. එතකොට දැන් බලන්න original message එක මේක තියෙනවා. $1000 කියලා message එකක් තියෙනවා. ඒක key 1 එක පාවිච්චි කරලා encrypt කරාම මොකක් හරි අමුතු characters ටිකක් එනවා. ඒක decrypt කරනවා key 2 එක පාවිච්චි කරලා. එතකොට ඔයගොල්ලෝ දන්නවා symmetric key වල decrypt කරන්න බෑ. අපිට key 1 එකෙන් encrypt කරපු එක key 2 කියලා වෙන key එකකින් decrypt කරන්න බෑ. එහෙම decrypt කරොත් මොකද්ද වෙන්නේ? ඒක තවදුරටත් වෙනම message එකක් තමයි එන්නේ. ඒක plain text එක නෙමෙයි එන්නේ. එතකොට බලන්න ඒක decrypt කරාම එන්නේ මේ වගේ corrupted message එකක්. නැත්නම් අපිට කියන්න පුළුවන් තවදුරටත් encrypted වෙච්ච message එකක් කියලා. ඊට පස්සේ key 3 කියලා තවත් key එකකින් සමහර විට ඒක key 1 වලට සමාන වෙන්න පුළුවන්, සමහර ලාට සමාන වෙන්නේ නැහැ. තවත් key එකකින් ආයෙ encrypt කරලා මේක හදනවා. එතකොට decrypt කරනකොට අනිත් පැත්තේ පුද්ගලයා ඉස්සෙල්ලම K3 වලින් decrypt කරලා K2 වලින් encrypt කරලා K1 වලින් decrypt කරාම තමයි original message එක හම්බෙන්නේ. keys තුනක් use වෙනවා. එතකොට ඔය keys තුනම transmit කරන්න ඕනේ. එතකොට මගදී කවුරු හරි key එකක් ගත්තත් දෙකක් ගත්තත් keys තුනම ගැනීමේ සම්භාවිතාව අඩුයි. ඒක නිසා මේකට අර ඒ කියන්නේ additional security එකක් ලැබිලා තියෙනවා මේ triple DES වලින්. එතකොට මේක ගත්තොත් එහෙම K1 and K3 සමාන වුණොත් 112 bit key එකක් එන්නේ. ඒක 112 bit වෙන්නේ 56 ඒවා දෙකක් එතකොට. බැරි වෙලාවක් K1 K3 සමාන නොවුනොත් 180 bit key security එකක් මේකට ලැබෙනවා. ඉතින් ඒක නිසා මේක ටිකක් secure. නමුත් overall DES කියන එක non secure කියලා තමයි අපි සලකන්නේ. හරි. එතකොට මේ block ciphers වලදී පාවිච්චි වෙනවා මේ public key cryptography standard 5. මේ PKCS5 කියන්නේ එක තමයි padding scheme එකක් පාවිච්චි වෙනවා. දැන් මේකෙදි වෙන්නේ මොකද්ද? හරිම සරල theory එකක් මේකේ තියෙන්නේ. PKCS5 padding schema is actually very simple. It follows the following rule.
මොකක්ද the number of bytes to be padded දැන් මේ DES ගැන කතා කරොත් number of bytes to be padded equals to 8 number of bytes mod 8 so 1 to 8 bytes will be padded to the clear text data depending on the length of the clear text data. ඒ කියන්නේ මොකද්ද? හිතන්නකෝ බ්ලොක් එකේ size එක 64 bits තිබ්බට අපේ message එක එච්චර දිග නෑ නැත්තම් multiple blocks යනකොට අන්තිම බ්ලොක් එකේ 64 bits නෑ. bytes 8ක් නෑ. bytes 3යි තියෙන්නේ නම් bytes 8ක් දක්වා ඒක pad කරනවා. සහ බැරි වෙලාවත් අන්තිමට යවනකොට ඒ කියන්නේ බ්ලොක් එකේ තිබ්බොත් එහෙම අපි හිතමු දැන් 128 bits තිබ්බ කියලා කියන්නේ bytes 16ක් තිබ්බ කියලා. ඒ කියන්නේ blocks දෙකකට යන්නේ. හරියටම blocks දෙකකට යන්නේ. එහෙම යවුවොත් තව additional block එකක් 64 bit තව block එකක් ඒකට දානවා. ඒ කියන්නේ අපිට කිව්වොත් එහෙම bytes 16ක් නැත්නම් bytes 128 bits 128ක් යවනවා DES වලින් කියලා. ඇත්තටම message length එක 128 නෙමෙයි 128 plus 64ක් වෙනවා. හැබැයි 125ක් නම් යවන්නේ ඒක 128ට යනවා. අන්නේ විදිහට තමයි වෙන්නේ. ඒක තමයි සරලම තියරි එක මේ public key cryptography service standard 5 කියන්නේ. Okay. හරි. දැන් එතකොට අපි බලමු මේ block cipher operation modes ටික. ඒකේ සරලම එක තමයි electronic code book mode. මේකෙදි වෙන්නේ මොකද්ද? block by block independently වෙනම encrypt කරනවා. plain text පළවෙනි block එක encrypt කරා cipher text එක ගත්තා key එකෙන්. ඒ key එකෙන්ම ඊළඟ plain text block එක encrypt කරලා ඊළඟ cipher text block එක ගත්තා. එතකොට මේක parallelly encrypt කරන්නත් පුළුවන්. අනිත් පැත්තට ගියාම parallelly decrypt කරන්නත් පුළුවන්. හරි. එතකොට මේ use කරන්නේ encryption algorithm එක. ඒක use කරලා cipher text එක ගත්තා. අනිත් පැත්තේ cipher text එක input කරලා decryption algorithm එකෙන් plain text එක ගන්නවා same key use කරලා. එතකොට හැම block එකකටම ඒකම key එකනේ use කරලා තියෙන්නේ. හැබැයි independent blocks. ඒක සරලම විදියක් තමයි electronic code book mode කියන්නේ. ඒක සරලයි වගේම ඒකේ security එක ටිකක් අඩුයි. මොකක්ද අඩු? එකම plain text එක. දැන් අපි මෙතන encrypt කරනකොට එකම plain text එක එකම cipher text එක තමයි හැදෙන්නේ. ඔන්න ඕක තමයි තියෙන ප්‍රශ්නේ. එකම plain text එක එකම cipher text එක හැදෙනවා. අන්න ඒක ප්‍රශ්නයක්. එතකොට repeat වෙන ඒවා මේ cryptanalysis වලදී ඒවා අල්ල ගන්න පුළුවන්. හරි. දැන් මේ තියෙන්නේ අර electronic code book මේ mode එකෙන් අපි encrypt කරොත් අපි කියන්නේ ඒක message එක හොයාගන්න පුළුවන්. අර repeat වෙන ඒවා දැන් උදාහරණයක් විදිහට කළු පාට තියෙන තැන් ඔක්කොම එකම විදිහට නම් ඉන්නේ ඕක හදා ගන්න පුළුවන් message එක. දැන් ටක් ගාලා යම්කිසි idea එකක් ගන්න පුළුවන් ඒ විදිහට හදා ගන්න. හරි. හැබැයි electronic code book use නොකර වෙන විදිහකට encrypt කරොත් ඒක සාමාන්‍යයෙන් හිතා ගන්න බෑ. දැන් අන්නේ වෙන විදි තමයි අපි කතා කරන්න යන්නේ. පළවෙනි එක cipher block chaining. දැන් මොකද්ද මේ කියන කතාව? දැන් ඔන්න blocks ටිකක් තියෙනවා. initial ඒ කියන්නේ පළවෙනි block එක plain text එක. පළවෙනි blocks එක initialization vector කියලා අපි initially අලුත් block එකක් හදාගෙන ඒ block එකත් එක්ක XOR කරලා encrypt කරනවා. කරලා cipher text එක හැදුවා. ඊට පස්සේ දෙවනි block එක encrypt කරන්නේ පළවෙනි එකේ cipher text එක තියෙනවනේ ඒකත් එක්ක දෙවනි plain text එක XOR කරලා තමයි ඒක encrypt කරන්නේ. ඒ කියන්නේ පළවෙනි block එක encrypt කරලා ඉවර කරලා ඒකේ cipher text එක හදනකම් දෙවනි block එක encrypt කරන්න බෑ. ඒ කියන්නේ මේක එකක් මත එකක් depend වෙනවා. ඒ කියන්නේ parallelly අපිට encrypt කරන්න බෑ. මේක sequential encryption method එකක් තියෙන්නේ. පළවෙනි block එක ඉවර වුණාට පස්සේ තමයි ඒක encrypt කරාට පස්සේ තමයි දෙවෙනි එක encrypt කරන්න පුළුවන්. ඒක තමයි අරකට එක electronic code book එකත් එක්ක ගත්තොත් තියෙන disadvantage එක. අරක parallelly encrypt සහ decrypt දෙකම කරන්න පුළුවන්. මේක parallelly encrypt කරන්න බෑ. හරිද? sequential විතරයි encrypt කරන්න පුළුවන්. එතකොට හැම වෙලාවෙම කලින් cipher text එකත් එක්ක දැන් plain text එක XOR කරලා තමයි encrypt කරන්න ඕක තමයි කතාව. පළවෙනි එකට කලින් cipher text එක නැති හින්දා තමයි initialization vector කියලා එකක් පාවිච්චි කරන්නේ. එතකොට අනිත් පැත්තට ගියාට පස්සේ මොකද්ද සිද්ධ වෙන්නේ? cipher text එක decryption algorithm එකකින් decrypt කරලා අර initialization vector එකත් එක්ක XOR කරාම plain text එක හම්බ වෙනවා. හරිද? ඊට පස්සේ කලින් දැන් ඒ කියන්නේ දෙවෙනි block එකේ cipher text එක decrypt කරලා කලින් cipher text එකත් එක්ක XOR කරාම plain text නයි කියන්නේ encrypt කරන්න බැරි වුණාට parallelly decrypt කරන්න පුළුවන් parallelly. ඒ decrypt කරන්න අවශ්‍ය වෙන්නේ එක ළඟ තියෙන cipher text දෙකක් විතරයි. කලින් ඒ කියන්නේ යම් කිසි cipher text එකක් decryption key එක දාලා ගත්ත උත්තරේට ඊට කලින් cipher text එක XOR කරපුවම උත්තර එනවා කියන්නේ අපිට එකක් ඉවරනකම් එකක් ඉන්න ඕනේ නැහැ. ඔක්කොම ටික තියෙන හින්දා parallelly කරන්න පුළුවන්. හරිද? හොඳට මතක තියාගන්න
අපිට එන්ක්‍රිප්ට් කරන්න බෑ සයිෆර් බ්ලොක් චේනින් වලදී පැරලලි. හැබැයි ඩීක්‍රිප්ට් කිරීමේ ප්‍රශ්නයක් නෑ. ඕකේ. එතකොට මේකෙදි අර එකම මෙසේජ් එක, ඒ කියන්නේ මොකක් හරි එකම ප්ලේන් ටෙක්ස්ට් එක එකම විදිහට සයිෆර් ටෙක්ස්ට් එක එනවා කියලා කිසිම එකක් කවදාවත් වෙන්නේ නැහැ. ඒක නිසා මේ වගේ එකක් අර ක්‍රිප්ට් ඇනලිසිස් ලට හරි අමාරුයි හැක් කරන්න. හරිද? ඒ වගේම තමයි මේකේ තව එකක් තියෙනවා මේ දැන් ඉනිෂියලයිසේෂන් කී එකක් යවන්න ඕනේ, ඉනිෂියලයිසේෂන් වෙක්ටර් එකක් යවන්න එපේ මොකද්ද කියලා. නැත්නම් අනිත් පැත්තේ පුද්ගලයාට පළවෙනි එක ප්ලේන් ටෙක්ස්ට් එක ගන්න බෑනේ. ඒකට වැඩක් කරන අවස්ථාවක් තියෙනවා. මේ පළවෙනි බ්ලොක් එක ප්ලේන් ටෙක්ස්ට් එකට ඉනිෂියලයිසේෂන් වෙක්ටර් එක දාන්න. පළවෙනි ප්ලේන් ටෙක්ස්ට් බොක්ස් මේ බ්ලොක් එක වෙනම කිසි තේරුමක් නැති ප්ලේන් ටෙක්ස්ට් බොක්ස් එකක් දානවා. මොකද එතකොට ඒක ඩීක්‍රිප්ට් කරාම හරිද? ඩීක්‍රිප්ට් කළා එයා ගන්න ප්ලේන් ටෙක්ස්ට් එක එයාට ඩිස්කාඩ් කරන්න පුළුවන්. හරිද? එතකොට ඒක නිසා ඉනිෂියලයිසේෂන් වෙක්ටර් එක යවන්න ඕනේ නැහැ. එයා එවන සයිෆර් ටෙක්ස්ට් එක යාම ඉනිෂියල් අනිත් පැත්තෙන් ඩීක්‍රිප්ට් කරන කෙනාම එයාට කැමති ඉනිෂියලයිසේෂන් වෙක්ටර් එකක් දාලා ඩීක්‍රිප්ට් කරනවා. හැබැයි එයාට ලැබෙන මේ ප්ලේන් ටෙක්ස්ට් එක වැඩක් නැහැ. ඒක කොහොමත් ඔරිජිනල් ප්ලේන් ටෙක්ස්ට් එකක් වැඩකට නැති එකක් කියලා තියෙන. එහෙමත් කරන්න පුළුවන්. මොකද නැත්තම් කරදරයක් ඉනිෂියලයිසේෂන් වෙක්ටර් එකත් යවන්න ගියා. ඕකේ. ඊළඟට මේ විස්තර ටික කියව ගන්න. ඔය මම විස්තර කරපුවා මෙතන තියෙනවා. හරි. ඊළඟට සයිෆර් ෆීඩ්බැක් මෝඩ්. තවත් මෝඩ් එකක්. දැන් ඒකෙදි මොකද්ද වෙන්නේ? අර වගේම ඉනිෂියලයිසේෂන් වෙක්ටර් එකක් තියෙනවා. ඒක එන්ක්‍රිප්ට් කළා සයිෆර් ටෙක්ස්ට් එක අරගෙන ඒක ප්ලේන් ටෙක්ස්ට් එකත් එක්ක එක්සෝ කළා තමයි සයිෆර් ටෙක්ස්ට් එක හදන්නේ. ඊට පස්සේ ඒ සයිෆර් ටෙක්ස්ට් එක එන්ක්‍රිප්ට් කරලා ඊළඟ ප්ලේන් ටෙක්ස්ට් එකත් එක්ක එක්සෝ කළා තමයි ඊළඟ සයිෆර් ටෙක්ස්ට් එක හදන්නේ. එතකොට තවත් මෝඩ් එකක්. එතකොට මේකෙත් ඔයගලන්ට තේරෙනවා පැරලලි එන්ක්‍රිප්ට් කරන්න බෑ. ඒ වගේම තමයි මේකේ තියෙන අනිත් විශේෂත්වය ඇත්තටම මේකේ ඩීක්‍රිප්ට් කිරීමේදී ඩීක්‍රිප්ෂන් එකක් නෙමෙයි සිද්ධ වෙන්නේ. ඒත් එන්ක්‍රිප්ෂන් එකක්මයි සිද්ධ වෙන්නේ. දැන් ඉනිෂියලයිසේෂන් වෙක්ටර් එක එන්ක්‍රිප්ට් කළා යම් කිසි එකක් ගන්නවා. එතකොට මේ ඉනිෂියලයිසේෂන් වෙක්ටර් එක එන්ක්‍රිප්ට් කරාම මෙතන එන මොකක් හරි එකම නෙන්නේ. ඒක සයිෆර් ටෙක්ස්ට් එකත් එක්ක එක්සෝ කරාම ප්ලේන් ටෙක්ස්ට් එකක්. ඩීක්‍රිප්ට් කරන්නේ නැහැ මෙතන. හරිද? සේම් ඔපරේෂන් තමයි දෙපැත්තෙම කරන්නේ. දෙපැත්තෙම කරන්නේ එන්ක්‍රිප්ෂන් විතරයි ඩීක්‍රිප්ෂන් කියලා එකක් කරන්නේ නැහැ. එතකොට ඒ පළවෙනි සයිෆර් ටෙක්ස්ට් එක ඩීක්‍රිප්ට් මේ එන්ක්‍රිප්ට් කරලා එන ආන්සර් එක දෙවෙනි සයිෆර් ටෙක්ස්ට් එකත් එක්ක එක්සෝ කරාම ඔන්න ඊළඟ ප්ලේන් ටෙක්ස්ට් එක හම්බ වෙනවා. එතකොට මේකත් පැරලලි ඩීක්‍රිප්ට් කරන්න පුළුවන්. මේකේ තියෙන විශේෂත්වය කලින් මෝඩ් එකත් එක්ක ගත්තොත්, ඒ කියන්නේ සයිෆර් බ්ලොක් චේනින් එක ගත්තොත් ඩීක්‍රිප්ෂන් එකක් නෑ, දෙපැත්තෙම ඔපරේෂන් සමානයි. ඕකේ. ඊළඟට output feedback mode. එතකොට output feedback mode එක ගත්තොත් එහෙම දැන් මෙතනදි වෙන්නේ initialization vector එක අර වගේම encrypt කරලා අරගෙන plain text එකත් XO කරලා තමයි පළවෙනි එකේ ඒක හදන්නේ. හැබැයි plain text එකත් එක්ක XO කරලා ගත්තු cipher text එක නෙමෙයි ගන්නේ ඊළඟ එක decrypt කරන්න. එතකොට ඒ කියන්නේ ඊළඟ එක encrypt කරන්න. හරිද? එතකොට ඊළඟ එක encrypt කරන්න දැන් output feedback mode එකේදී ඊළඟ එක encrypt කරන්න ගන්නේ මේකේ cipher text එක නෙමෙයි initialization vector එක මේව කරලා ගත්ත cipher text එක. ඊට පස්සේ ඒක encrypt කරලා ගන්න cipher text එක ඊළඟ plain text එකත් එක්ක XOR කරන්න කලින් ආයි encrypt කරනවා. මේකේ decryption process එක අර වගේම තමයි encryption එකක්ම තමයි යන්නේ. හරිද? exact operation එකක් යන්නේ encryption method. එතකොට අපි methods තුනක් දැන් කතා කරා. electronic code book එකේ තියෙන ඊට අඩු කරගන්නේ මේ methods තුනෙන්ම මොකද්ද කරන්නේ? අර message එක අර එකම plain text එක encrypt කරාම එකම cipher text එක ලැබෙන එක නවත්තලා crypt analysis ලට මේක අමාරු කරන එක තමයි කරන්නේ. ඕකේ. එතකොට ඔන්න අපි කතා කරා block cipher operation modes and AES and DES ගැන ඉතා සරලව පොඩි වෙලාවක. හරි. දැන් අපි බලමු ප්‍රශ්නයක් දෙකක්. අපි 2019 පේපර් එක ගමු. ඒකේ බලමු හුඟක් DES වලින් නම් අහනවා අඩුයි. දැන් AES වලින් තමයි අහන්නේ. අපි බලමු AES මොනවද තියෙන්නේ කියලා. හරි. මෙන්න තියෙනවා AES ප්‍රශ්නය. Advanced encryption standard algorithm encrypts 23 bytes. එතකොට දැන් AES වල block size එක මතක තියෙන්න ඕනේ. AES වල block size එක bytes 16යි නැත්නම් bits 128යි.
හරිද? එතකොට bytes 16 blocks තියෙන්නේ 23 bits bytes encrypt කරනවලු bytes of plain text message to 32 bytes of a cipher text. හරිනේ කතාව. මොකද 23 කියන එක next 16 bytes වලට තමයි ඒක encrypt වෙන්නේ. මොකද blocks දෙකක් හදන්න ඕන. Cipher text message when AES uses electronic code book mode, ඒ කියන්නේ අර chaining එකක් use කරන්නේ normal code book mode and public key cryptography standard 5. Oh, ඒක කියන්න ඕනේ true because AES block size is 16 bits, so there should be multiples of 16 bytes blocks. එතකොට 23 byte means it should be 32 bytes. So answer is true. The answer is true. Then block size එක 16 bytes will be 32 bytes when plain text equal to 23. එක multiples of 16 bytes තමයි යන්නේ. ලකුණු දෙකක් හම්බ වෙනවා. බලමු තව ප්‍රශ්න තියෙනවද කියලා. මේක ඉතින් අපි කරා මං හිතන්නේ මේ stream cipher එකක් ගැන අහලා තියෙන්නේ මේ block ciphers නොවෙන්නේ මොකද්ද කියලා. එච්චරයි. ඒ 2018 sorry 18 බලමු. SCS කියලා ගෙවුවේ හැබැයි ආව ප්‍රශ්නේ කවන්නේ අපි බලමු. The advanced encryption standard encrypt 16 bytes. ඒ කියන්නේ එක block එකකට වැටෙන්නේ plain text message to 16 bytes cipher text message නෑනේ. මොකද අපි කිව්වා බැරි වෙලාවක් block size එකට සමාන වුණොත් එහෙම message එකක් තව එකක් padding දානවා. එතකොට මේකේ වෙන්න ඕන 16 bytes of cipher text නෙමෙයි 32 bytes of cipher text because block size of AES is 16. But if the block size is equal to the message, then there will be an additional block because of the PKS5 standard. Then insert new dummy block when the plain text size is equal to the block. Size of the cipher algorithm 16 bytes, block size, hence it will be 32 bytes. මේක නම් අපි කරා. ඒ කියන්නේ AES DES ඕන එකක hosts ගන්න දීලා තිබ්බොත් ඒකේ කොහොමද keys කීයක් use කරනවද කියන සමීකරණය මේ ප්‍රශ්න අපි කරා. ඊළඟට 17 ඒකේ AES නෑ. DES බලමු. Data encryption standard algorithm encrypts 16 bytes of plain text. AK block size 8 bytes, 64 bits can 8 bytes. Plain text to 16 bytes of ciphertext. Nani. ඒක අනිවාර්යෙන් වෙන්න ඕන 24 bytes of ciphertext because block size of DES is 8 bytes. So if the plain text is equal to the block size, there will be an additional dummy block. False, insert new dummy block when the plain equal to block. Blah blah blah. අක්කනේ DES වලින් හරි අහනවා. AES නැත්තම්. එච්චරයි තියෙන්නේ. ඊළඟට අපි බලමු ටිකක් පරණ පේපර් එකක් 2014. DES වලින් වගේ මොනවද අහලා තියෙන්නේ කියලා. Data encryption standard algorithm uses 128 bits blocks. නෑ යාගේ block size එක 64 bits. AES ගැනත් අහලා තියෙනවා. බලමු advanced encryption standard is an example. නෑ ඒක block size එක block size එකත් ඕනනම් ඉතින් කියන්න. බලමු. List two symmetric key cryptography algorithms and two symmetric key. එතකොට symmetric key ඒවා දෙකක් මේ දැන් අපි කතා කරේ DES and AES symmetric key block ciphers. ඒක block ද නැද්ද කියන එක අදාළත් යන්නේ. මේ symmetric key algorithms. එතකොට asymmetric key දෙකක් අපි ගිය සුමානේට කලින් සුමානේ කතා කරා මොනවාද? Diffie-Hellman and මොකද්ද මේ Diffie-Hellman and RSA. Okay. ඊළඟට hash algorithms දෙකක් අපි තාම මේක කරේ නෑ. එතකොට MD5 HSA ඒවා ගන්න පුළුවන්.
ඉලෙක්ට්‍රොනික කෝඩ් ECB ගැන මොකද්ද ප්‍රශ්නයක් තිබ්බා ECB මේ තියෙන්නේ මොකද්ද Which mode of operation of the advanced AES block cipher would use to protect an image file with BMP format? Give your brief justification for your answer. Which mode of operation of advanced block cipher would use to protect the image file? Oh, then electronic code book එක use කරොත් guess කරන්න ලේසි. හරිද? නමුත් cipher block chaining මේ වගේ මොකක් හරි method එකක් අපි methods තුනක් කතා කරා. මේ methods තුනෙන් එකක් පාවිච්චි කරොත් ඒක guess කරන්න අමාරුයි. ඒක තමයි මෙතනදී කියවෙන්න ඕන. හරි? Cipher block chaining mode destroys ඒ කියන්නේ දැන් encryption එක පැත්තෙන් ගත්තොත් ඒක encrypt වෙනවා. එතකොට අනිත් පැත්තෙන් ගත්තොත් message එක destroy වෙනවා. Destroys the properties and patterns in the plain text. Thus it is suitable to encrypt an image file. එතකොට ගන්න කෙනාට ඒ කියන්නේ cryptanalysis කෙනෙකුට destroy වෙච්ච එකක් තමයි හම්බෙන්නේ. යාට හිතා ගන්න බෑ. Some sections of the image will appear in the ciphertext in different color if we use mode such as electronic code book. මම අර පෙන්නුව උදාහරණේ කතාවම තමයි ඔය තියෙන්නේ. එතකොට image එකක් වගේ electronic code book එකකින් යවුවොත් එහෙම අර එකම දේ electronic code book එකේ තියෙන ප්‍රශ්නේ මොකද්ද? එකම plain text එක එකම විදිහට encrypt වෙනවා. එතකොට ඒක එකම විදිහට image එක හදා ගන්න පුළුවන්. හැබැයි cipher block chaining වගේ පාවිච්චි කරොත් මොකද්ද වෙන්නේ? image එක සම්පූර්ණයෙන් destroy වෙලා තමයි යන්නේ. ඒ කියන්නේ image එක destroy වෙනවා නෙමෙයි. ගන්න කෙනාට destroy වෙච්ච image එකක් හම්බෙන්නේ. හොඳට encrypt වෙලා තියෙනවා. ඒ අර පෙන්නපු image එක බලන්න ලකුණු 5ක් දීලා තියෙනවා මේ ප්‍රශ්නේ. එච්චරයි. හරි. දැන් ඔයගලන්ට තේරෙනවනේ එන ප්‍රශ්න මොන වගේද කියලා ඔන්න AES and DES ඉතා සරල ලෙස ඉවර කරා. එතකොට මේකේ අනිත් ප්‍රශ්නත් බලන්න. එතකොට උත්තරක් තියෙන හින්දා ඔයගලන්ට ඒක උත්තරෙත් කියලා අයිඩියා එකක් ගන්න පුළුවන්. හැම පේපර් එකම 2000 ගණන් වලින් ඉඳන් තියෙනවා. මම හිතන්නේ 2005 6 විතර ඉඳන් පේපර්ස් ඇති. ඔක්කොම බලලා ප්‍රශ්න ටික බලන්න. AES DES ඊළඟට Diffie-Hellman and RSA ඔක්කොම ටික දැන් පුළුවන්. ඕකේ. එහෙනම් මේක මෙතනින් අවසానයි.